සුබ මධ්‍යහනක් ඔබ සියලු දෙනාටම මම චමීර පෙරේරා එක්සත් පුරවැසි සන්ධානයේ කැඳවුම්කරු එවැගේම මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙනවා DMD අබේරත්න සහෝදරයා ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ සභාපති සහෝදරයා එවැගේම වාමාංශික එක්සත් පෙරමුණේ දේශපාලන මණ්ඩල සමික ප්‍රධාන කාරණා කීපයක් පිළිබඳව අපි අවධානය යොමු කරනවා විශේෂයෙන්ම මේ වන විට එක පැත්තකින් රට තුල ව්‍යාප්ත වීමෙන් යන බරපතල අනතුරක් බවට පත් වී තිබෙන කොවිඩ් වසංගතය ඒ වගේම ඒ කොවිඩ් වසංගතය නිසා ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම පිළිබඳ බරපතල අනතුරුදායක තත්වයකට පත් වී තිබෙනවා ජන ජීවිතය රැක ගැනීමේ බරපතල අනතුරුදායක තත්වයකට පත් වී තිබෙනවා ඒ හා සමානවම මේ වන විට අපි විශේෂයෙන්ම අද අවධානය යොමු කරන්නේ මේ වන විට රටේ ස්වාධීනත්වය රටේ ස්වෛරීභාවය භෞමික අඛණ්ඩතාවය සහ ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවම ජනතාවගේ පරමාධිපත්‍ය වගේම මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාවගේ පරමාධිපත්‍ය පිළිබිඹු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව රටෙන් කෑල්ලක් චීන ඊළමක් බවට පත් කිරීමේ බරපතල ව්‍යායාමයක මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්න මොහොතක්. ඒ සඳහා පනත් ගෙන එමින් ඒ සඳහා පනතක් ගෙන එමින් මේ වන විටත් හෙටත් මං හිතන්නේ ඒ පිළිබඳව බරපතල විවාදයක් මතුවී තිබෙන මොහොතක්. මේ වගේ මුළු රටේ සියලුම දෙනා රටේ ජනතාව මේ වගේ අභියෝගයකට මුහුණ දී තිබියදී සෞඛ්‍ය අභියෝගයකට මුහුණ දී තිබියදී වසංගතයෙන් බැටකන මුතක තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කරමින් ඉන්න මොහොතක ආණ්ඩුව ඊටාම නිර්ලජ්ජිත විදිහට ඊටාම බරපතල ඊටාම ආණ්ඩුව ඊටාම මං හිතන්නේ අපි කියනවා නම් ආණ්ඩුව ඊටාම නරක විදියට මේ මොහොතේදී මේ පනතක් ගෙනෙමින් මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය මේ රටේ නිදහස ස්වෛරීභාවය භෞමික අඛණ්ඩතාවය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් චීනයට වෙනම කෑල්ලක් ලබා දීමට යාම පිළිබඳව මේ මොහොතේදී අපි සාකච්ඡා කළ යුතු වෙනවා. දැන් අපිට අහන්න තියෙන පළවෙනිම ප්‍රශ්නේ තමයි අපිට ආණ්ඩුවෙන් අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ පනත ඩ්‍රාෆ්ට් කළේ. එහෙම නැත්නම් මේ පනත මේක මේ ලිව්වේ කොණ්ඩේ බැඳපු චීනෙක්ද කියන එක. අපිට අහන්න තියෙන්නේ මේක ලිව්වේ කොණ්ඩේ බැඳපු චීනෙක්ද? මේක ඩ්‍රාෆ්ට් කරේ කොණ්ඩේ බැඳපු චීනෙක්ද? මොකද චීනෙක් නොවන ලංකාවේ එකෙකුට පෑනක් අරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව මේ වගේ එකක් ලියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ගණනාවක් උල්ලංඝනය කරමින් මේ වගේ පනතක් ලියලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා චීනගේ උවමනාවට කෑල්ලක් දෙන්න තරම් පඩත්තල විදිහට මේක ලියන්න පුළුවන් එකෙක් චීනෙක් නොවෙනවා නම් ලංකාවේ එකෙක් නොවිය යුතුයි. අපි අහන්නේ ඒකයි. මේක ලිව් ඉස්සල්ලාම ආණ්ඩුව කියන්න ඕනේ මේක ලිව්වේ චීනෙක්ද? මේක ලිව්වේ කොණ්ඩේ බැඳපු චීනෙක්ද කියන එක ආණ්ඩුව මුලින්ම එලි කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ආණ්ඩුව අපිට කියන්නේ මේ ආණ්ඩුවේ ඉන්න නීති ඔස්තාර්ලට මේක කරගන්න බැරි වුණයි කියලාද? ආණ්ඩුවේ ඉන්න නීති ඔස්තාර්ලට අපි දන්නවා නීතිය පිළිබඳ මහාචාර්යවරු ඉන්න ඔක්ස්ෆර්ඩ් මහාචාර්යවරු ඉන්නේ. නීතිය පිළිබඳ ඔක්ස්ෆර්ඩ් මහාචාර්යවරු ඉන්න ආණ්ඩුවක් මේක. ඔක්ස්ෆර්ඩ් වල ආචාර්ය උපාධි ගත්ත අය ඉන්න ආණ්ඩුවක්. අධිකරණ ඇමතිවරයා කියන්නේ රටේ ප්‍රධාන නීතිය පිළිබඳ ප්‍රධානියෙක්. රටේ ඉන්න අංක 1 නීතිඥයෙක්, ජනාධිපති නීතිඥයෙක්. මේ ඔක්කොම පකීර්ලට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල පනතක් ලියාගන්න බැහැයි කියන එකද ඔය කියන්නේ? ඔය කියන්නේ ඒකද? මේ ඉදිරිපත් කරලා තියෙන පනත මෑතක ඉදිරිපත් කරපු මේ නීති විශාරදයෝ කියන්නේ මේ මෑතක පනත් ඉදිරිපත් කරලා තියෙනවා තමයි. හැබැයි මේ වගේ පනතක් ඒ කියන්නේ මේ පනතෙන් 140ක් විතරම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. 140ක් විතරම. එතකොට මේ 140ක් විතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනතක් ලියන්න පුළුවන් වෙන්න. එහෙම ලියන්න උනේ එහෙම ලිව්වේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔස්තාර්ලා එහෙම නැත්නම් මේ ආණ්ඩුවේ නීති ඔස්තාර්ලාගේ තියෙන නොදැනීම මතද? එහෙම නැත්නම් නීති ඔස්තාර්ලා මේක දන්නේ නැද්ද?
නීති ඔස්තාරලා මේවා කියවලා බැලුවේ නැද්ද? මේක අපිට පිළිගන්න කියන්නේ මේ ආණ්ඩුවේ ඉන්න නීති ඔස්තාරලාගේ නිකන් ඒගොල්ලන්ට මේක හැලිලා ගියා, ඒගොල්ලන්ට මේක අමතක වුණා වගේ එකක්ද? ඒගොල්ලන්ගේ නොහැකියාවද? නෑ, මේ ඒගොල්ලන්ගේ නොහැකියාව නෙමෙයි. මහත්තයෝ, මේ ඕගොල්ලන්ගේ නොහැකියාව නෙමෙයි. මේක චේතනාත්මකව කරපු වැඩක්. මේක තමයි මේ මොහොතේ සිදුවෙමින් තිබෙන්නේ. මේක තමයි මේ වසංගතයත් එක්ක රටේ ජනතාවගේ අවධානය, රටේ ජනතාවගේ අවධානය තමන්ගේ ජීවිත පිළිබඳව, ජීවිත රැක ගැනීම පිළිබඳව යොමු වෙලා තියෙද්දි තමන් මරබියෙන් ජීවත් වෙන මොහොතක ආණ්ඩුව කරන වැඩේ බොහොම චේතනාත්මකව, දැන් මේ බොහොම චේතනාත්මකව රටේ තිබෙන මර්මස්ථාන හා රටේ තියෙන සියලු ව්‍යුහයන්, සියලු ප්‍රජාතන්ත්‍රවාදී හා සියලු ව්‍යුහයන් අකාමකා දමමින්, ඒවා නොසලකා හරිමින් මේ සියල්ලක්ම සිල්ලර වෙළඳාමක් බවට පත් කිරීමේ ඒ චීන මොඩලේ නව ලිබරල් වැඩපිළිවෙල. මේකට තමයි කියන්නේ චයිනා මොඩල් නියෝලිබරලිසම් කියලා. මෙන්න මේ වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙලේ ප්‍රධාන දෙයක් තමයි දැන් ලංකාව පෝස්ට් කොන්ස්ටිටියුෂනල් ඊරා එකකට ගමන් කරමින් තිබෙනවා. පශ්චාත් ව්‍යවස්ථාදායක යුගයකට ගමන් කරමින් තිබෙන මොහොතක්. පශ්චාත් රාජ්‍ය යුගයකට ගමන් කරමින් තිබෙන මොහොතක්. දැන් මේකේ අඩංගුව දැක්කහම, මේකේ අන්තර්ගතය දිහා බැලුවා මෙහි භයානකකම පේනවා. පෞගිය දවස් ගණනාවකම, පෞගිය කාලය පුරාම මේ පිළිබඳව රටේ ජනතාව අතර සාකච්ඡාවක් වුණා. නීති විශාරදයන් අතර සාකච්ඡාවක් වුණා. විවිධ සංවිධාන දේශපාලන ධාරාවල මේ පිළිබඳ සාකච්ඡාවක් වුණා. දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දීලා තියෙන අර්ථකථනය අනුව, අධිකරණය දීලා තියෙන අර්ථකථනය අනුව ඒක කොහොම සක්සුදක්සේ පැහැදිලි වෙනවා. මේ හදන්න යන්නේ වෙනම රාජ්‍යයක්. මේ හදන්න යන්නේ වෙනම රාජ්‍යයක්. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ලංකාවේ 50 ගණනාවක් නොසලකා හරිමින් බොහොම ස්වාධීන ස්වයං පාලන ඒකකයක් බවට පත් කරන්න යනවා මේ පෝට් සිටිය. නැත්තම් පෝට් සිටි ඉකොනොමික් කමිෂන් එකට බලය ලැබෙනවා මේ රටේ ව්‍යවස්ථාව නොසලකා හරිමින් කටයුතු කරන්න. එවැනි සර්වාධිපති ස්වරූපයෙන් කටයුතු කරන්න පුළුවන් ඊලාම් රාජ්‍යයක් මේ හදන්න යන්නේ. චීන ඊලාම් රාජ්‍ය. කනගාටුයි කියන්න අපි දැක්කා ඊයේ අපි දැක්කා මේ රටේ විශේෂයෙන්ම අපි දැක්කා පාර්ලිමේන්තුවේ ගරු අගමැතිතුමා ප්‍රකාශනයක් කරනවා. බොහොම ගෞරවාන්විතව ප්‍රකාශනයක් කළා මේ යුද්ධය අවසන් වීම පිළිබඳව, ඊළම පරාජය කිරීම පිළිබඳව. අපි දැක්කා ඊයේත් මේ පිළිබඳ උත්සව තිබුණා. අභිමානයෙන් මේක සැමරුවා. උත්සවයක් සැමරුවා. පාර්ලිමේන්තුවේ අගමැතිතුමා කිව්වා. පාර්ලිමේන්තුවේ අගමැතිතුමා මේ යුද්ධය අවසන් කිරීම පිළිබඳව කිව්වා. ඊට පස්සේ අපි දැක්ක අගමැතිතුමා කොහොමද කතාව අවසන් කරේ? පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම කියලා. අපි අගමැතිතුමාට කියන්න වෙන්නේ ඔබ පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම කියලා කියනකොට ඒ කියනවත් එක්කම තමයි මේ ලංකාවෙන් කොටසක් දැන් චීනට ලියා දීම සඳහා ඔබතුමාගේ සහෝදර ජනාධිපතිවරයා හා ලේකම්වරයා කටයුතු කරමින් තිබෙන්නේ. ඒ නිසා ගරු අගමැතිතුමනි අපි කියන්නේ පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තුන්වෙනුවත් මව්බිම කියන එක ටිකක් පස්සට දාලා දැන් පළවෙනියෙන් කරන්න වෙනවා ඔබතුමාට චීන කොලනියක් වෙන චීන ඊළමෙන් රට මුදවා ගැනීමේ සටනක් කරන්න වෙලා තියෙනවා. අන්න ඒක කරාට පස්සේ චීනගෙන් මේක මුදවා ගත්තට පස්සේ චීන කොලනියක් වෙන එක, චීන ඊළමක් බවට පත් වෙන එකෙන් රට ගලවා ගත්තට පස්සේ තමයි ඔබතුමාට කියන්න වෙන්නේ පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තුන්වෙනුවත් මව්බිම කියලා. ඒ නිසා මේ එක පැත්තකින් මේ සමරනවා යුද සැමරුම. ඊළමක් නොදීම පිළිබඳව. ඔව් ලංකාවේ ඉපදිච්ච ප්‍රභාකරන්ට ඊළමක් දීමට අකමැති වෙච්ච අපි, ලංකාවේ ඉපදිච්ච දෙමළ මිනිහෙකුට ඊළමක් ගැන කතා කරාම ඊට එරෙහිව සටන් කරපු මේ රටේ ආණ්ඩුව, මේ රටේ වර්තමාන ආණ්ඩුව, මේ ආණ්ඩුව සටන් කරපු ආණ්ඩුව දැන් පනතක් ගෙනල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රටේ ස්වාධීනත්වය, රටේ පරම ජනතාවගේ පරමාධිපත්‍ය, රටේ නිදහස උල්ලංඝනය කරන අයුරින් වෙනම රාජ්‍යයක් විදිහට වෙනම චීනුන්ට වෙනම ඊළමක් ලබා දීමේ වැඩපිළිවෙලක ඉන්නේ. ඒතර මේක පරාජය කරන්නේ කවුද? ඊළම පරාජය කරන්න මේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය එකතු වෙලා සටන් කළා. දැන් එහෙමනම් මේ ආණ්ඩුව චීනට ඊළමක් ලබා දෙන වැඩපිළිවෙල පරාජය කරන්නේ මොන හමුදාවද? මොන හමුදාවද දැන් ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නේ මේ චීනුන්ට ඊළමක් ලබා දීමේ වැඩපිළිවෙල? මේක මේ හිතන් ඉන්නවා නම් 69 ලක්ෂයක ඡන්දයක් අරගෙන ලැජ්ජයි ජනාධිපතිතුමාට කියන්නේ. රට කරන විරුවා මොකද? රට වැඩ කරන විරුවෙක් වෙන්න ආවේ. රට රකින්න විරුවයි කිව්වා. අපි නිකන් මොනවද? අපි නිකන් මේ ඇස්පිල්ලම ගන්නවත් නැහැ කිව්වා රටට එරෙහිව. හීනෙන්වත් මේ රටේ කෑල්ලක් දෙන්නේ නැහැ කිව්වා. එහෙම කියලා
ජනාධිපතිවරයා සහ ජනාධිපතිවරයාගේ ලේකම්වරයා එකතු වෙලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා හරිමින් පනත් ගණනාවක් ලංකාවේ පනත් ගණනාවක් නොසලකා හරිමින් මේක වෙනම රාජ්‍යයක් හදන්න වෙනම භූමියක් වෙනම දූපතක් හදන්න චීනුන්ට ඉඩ දෙන්නේ චීනට අවශ්‍ය කරන විදිහට මේකට ඉඩ දෙන්නේ කුමන තත්වයක් යටතේද මේකයි කනගාටුදායක තත්වය ඒ නිසා තමයි අපි කියන්නේ මේ ඇවිල්ලා පොහොට්ටුවේ දුෂ්ට දේශප්‍රේමය මේ පොහොට්ටුවේ දේශප්‍රේමයේ තියෙන දුෂ්ට භාවය ඒ දේශප්‍රේමයේ සද්භාවයෙන් කරන දෙයක් නොවන බව බොහොම පැහැදිලි. Tamanට බලය ගන්න, Tamanට මේ 3-2 ගන්න, Tamanට 69 ලක්ෂයක් ගන්න, Tamanට 3-2 බලය ගන්න මේ සඳහා ජාතිය ගැන මේ රටේ ජාතිකත්වය ගැන කතා කරලා දේශප්‍රේමය ගැන කතා කරලා අන්තිමේදී මේ ජනතාව බරපතල අනතුරුදායක තත්වයක ඉද්දි ජනතාවට එළියට බහින්න බෑ. ජනතාවට මේක ගැන කතා කරන්න බෑ. මොකද ජනතාවගේ අවධානය තියෙන්නේ වෙන තැනක. තමන්ගේ ජීවිත රැක ගැනීම පිළිබඳව ජනතාව අවධානය යොමු කරලා තියෙන්නේ. ඉතින් එවැනි තත්වයක් යටතේ කොලේ වහලා බලන්න මිනිස්සුන්ට කොලේ වහලා නරුම වැඩේ. මේක තමයි ආණ්ඩුවේ නරුම වැඩේ. මිනිස්සුන්ට කොලේ වහලා මිනිස්සු මේ මරණයත් එක්ක සටන් කරමින් ඉන්න මොහොතක රට පාවා දෙන ගිවිසුමක් රට පාවා දෙන පනතක් ගේනවා. මේක ගේන්නේ මිනිස්සුන්ට සාකච්ඡා කරන්න බැරි වෙන විදිහට. මේක වහලා දාලා. එහෙම කරන්නේම මේක බරපතල විදිහට දේශද්‍රෝහී ක්‍රියාවක් නිසා. දේශද්‍රෝහී ක්‍රියාවක් නිසා. මේක අපි කියන්නේ මේක මේ රාජපක්ෂවරුන්ගේ බූදලයක් නෙමෙයි. 69 ලක්ෂයක ඡන්දෙ දුන්නට මේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් ඉන්නවා මහත්තයෝ. කෝටි 2කට වැලි ගහන්න බෑ. 69 ලක්ෂයට බොරු කිව්වා වෙන්න පුළුවන්. 69 ලක්ෂය ඕගොල්ලෝ හිතනවා නම් ඕගොල්ලෝ කියන ඕනම බේගලක් ඕගොල්ලෝ කියන ඕනම බොරුවක් ගිලිනවයි කියලා. හූඩතු ඒක ගිලිනවයි කියලා. ඒකත් බොරුවක්. දැන් ඔය 69 ලක්ෂයෙම ඉන්න මිනිස්සු තමයි මේ විරෝධය දක්වමින් ඉන්නේ. 69 ලක්ෂයත් නෑ එහෙම නිකන් 69 ලක්ෂයක් හිතන්න එපා සත්තු කියලා. ඒ නිසා මේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් මේ භූමිය අයිති මේ භූමිය ඔබතුමන්ලාගේ නිකන් හිතන්න එපා මේ රාජපක්ෂ වලව්වල කුස්සිය කියලා. කුස්සියෙන් කෑල්ලක් දෙනවා නෙමෙයි. රාජපක්ෂ වලව්වේ කාමරයක් දෙනවා නෙමෙයි. රාජපක්ෂවරුන්ගේ වලව්වේ කුස්සි කෑල්ලක් දෙනවා නෙමෙයි. මේ රටෙන් කෑල්ලක් දෙන්න යන්නේ. රටෙන් කෑල්ලක් දෙන්න වෙනම නීති හදන්න පුළුවන් කොමිසම් හදන්නේ කොහොමද? දැන් මේකේ අන්තර්ගතය බැලුවාම දැන් ප්‍රජා නීති පවා සකස් කරන්න පුළුවන් විදියට. ඒක නිසා තමයි අධිකරණය කියන්නේ මේක බරපතල ප්‍රශ්නයක්. ප්‍රජා නීති හදලා ප්‍රජා නීති වලට අනුව දඬුවම් දෙන්න පුළුවන් මේ කොමිසමකට. මේ කොමිසමේ සංයුතිය මොකද්ද? මේ කොමිසමට පුළුවන් වෙනවා විදේශිකයෝ පත් කරන්න. පුරවැසියෝ නොවන අය පත් වෙන්න පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ? ද්විත්ව පුරවැසියෝ තියෙන අය 20 වෙනි සංශෝධනයත් මේගොල්ලෝ ගෙනාවේ මේකට. දිගින් දිගටම අපි කියද්දි ඔය අත උස්සලා 3-2 ගත්ත මිනිස්සු අත කපා ගන්න ඕනේ. උස්සපුවත් කපා ගන්න ඕනේ. කවුරු හරි නැවත වතාවක් මේකට අත උස්සනවා නම් ඒ අත් උස්සනේ උන්ගේ අත් කපන්න වටින මිනිස්සු. යන්න එපා ගම් වලට. අපි කියන්නේ මේ අන්තිම කෝච්චි පෙට්ටියට බෙල්ල තියන්න එපා. මේ කඩන් වැටෙමින් තිබෙන ආණ්ඩුවක්. මේ පහුගිය කාලේ පුරාම මේ වසංගතය තත්වෙම ආණ්ඩුව පෙන්눔 කරලා තිනවා ආණ්ඩුව ජනතාව ගැන නෙමෙයි හිතන්නේ. ජනතාවගේ ආරක්ෂාව ගැන නෙමෙයි හිතන්නේ. ජනතාව මේ ලෙඩෙන් මුදවා ගැනීම ගැන නෙමෙයි හිතන්නේ. මේ වෛරසයෙන් මුදවා ගන්න මේක පාලනය කරන එක ගැන නෙමෙයි හිතන්නේ. ආණ්ඩුව පටන් ගන්නට තැන ඉඳලම කරේ තමන්ගේ මංකොල්ලකාරී, තමන්ගේ චෞර වසල වෙලෙන්දොත් එක්ක එකතු වෙලා සල්ලි හම්බු කරපු එක කලේ. උන්ට ගසා ගන්න ඉඩ දුන්නා. දැන් බලන්න. දැන් PCR එකේ ඉඳලා නිරෝධායනයේ ඉඳලා උදකලා කිරීමේ ඉඳලා මරණයේ ඉඳලා අන්තිමේදී මරණය පුච්චන තැනට යනකම්ම ගසා කෑම. පුච්චන තැනට යනකම්ම ගසා කෑම. නිසා කොරෝනාව වසංගතයක් කරගෙන තමන්ගේ චෞර්යයන්ට ඉඩ දුන්නා ඕන තරම් සල්ලි හම්බු කරන්න. සල්ලි හම්බු කරන්න ඉඩ දීලා තියෙනවා. ඒතකොට එහෙම සල්ලි හම්බු කරන්න ඉඩ දීලා ජන ජීවිතය නොසලකා හැරලා කටයුතු කරනවා. දැන් බලන්න මේගොල්ලෝ කොතරම් නරුමයෝද කියලා. කොතරම් නරුමයෝද කියලා. මම දැක්ක ඊයේ වන විට මාධ්‍යවල පළ වෙනවා අර ආණ්ඩුවේ ඉන්න ඊනිය ආර්ථික උපදේශකෙක්. ඊනිය ආර්ථික විශේෂඥයෙක්. මතක ඊනිය ආර්ථික. ඒ උන්ට දැන් ආර්ථිකයක් නැහැ. ඒ මිනිස්සයා කියනවා පහුගිය දැන් മന്ത്രിවරයෙක් දැන් ඒතකොට ආර්ථිකය පිළිබඳව කතා කරමින් ඉන්න කෙනෙක් මේ මිනිස්සයා කියනවා පහුගිය දවස් 4ට මේ රට වහලා තියලා කෝටි 600ක් අපිට පාඩු වුණාලු. කෝටි 600ක් පාඩු වුණා. කෝටි 6000ක් පාඩු වුණාලු. මේ මනුස්සයර කෝටි 6000ක් පාඩුයිනේ අපි රට වහලා තිබ්බයි කියලා. දැන් මේ මිනිහා හෙජින් ගනුදෙනුව කරලා
දැන් ඕහාරික විගණන වාර්තාවෙන් තියෙනවා කොහොමද 2016 2015 සිදුවෙච්ච ඒ මහා බැංකු කොල්ලයට කලින් මොන විදිය මහා බැංකු කොල්ලයන්ද උනේ හෙජින් ගණදෙනුව කළා ග්‍රීක් බොන්ඩ් ගණදෙනුව කළා බිලියන් ගණන් පාඩු කරපු මිනිහා ඇවිල්ලා කියනවා මේ දවස් 3ක් රට වහලා තිබ්බ හින්දා මේ රුපියල් කෝටි 6000ක් පාඩුනොයි කියලා. එතකොට රට ඇරලා තියලා බේරගත්ත මිනිස් ජීවිත ගැන මුන්ට පේන්නේ නැහැ. රට ඇරලා තිබ්බනම් මිනිස්සුන්ගේ ජීවිත මරණ මංචකයට යන එක මුන්ට ගාණක් නැහැ. කියන්නේ මුන් එච්චර නරුමයෝ. මුන්ට මිනිස්සුන්ගේ ජීවිත නෙමෙයි වටින්නේ. මුන්ට වටින්නේ සල්ලි. කාගේ සල්ලිද? කාටද මේ කියන්නේ? මොනවාද කාටද පාඩුනේ? ඒ උන්ට පාඩුනා කියලා මේ රටේ ජනතාව ගැන හිතලා නෙමෙයි. උන්ගේ ව්‍යාපාර වලට පාඩුණු එක. උන්ගේ බංකොල්ල කෑමට පාඩුණු එක. මේ රටේ ජනතාව මුල් කරගෙන නෙමෙයි ආර්ථිකය කියන්නේ රටේ ජනතාව නෙමෙයි. මේ තමන්ගේ උන්ට සල්ලි හම්බ කරන්න බැරි වෙච්ච එක. අන්තිමේදී රටේ ප්‍රතිරූපය ගොඩනගන්න කියලා කොහෙවත් ඉන්න CIA කාර්යයට මේ රටේ ජනතාවගේ සල්ලි දීපු එකුන්. සල්ලි දීලා රටේ ජනතාව මේ රටේ ප්‍රතිරූපය ගොඩනගන්න කියලා කතා කරපියෝ. එහෙම කළා මිනිස්සුන්ගේ කැබිනට් මණ්ඩලය දන්නෙත් නැහැ පාර්ලිමේන්තුවක් දන්නේ නැහැ CIA කාර්යයකට සල්ලි දීලා අන්න ඒක දැන් හිරේ. අවුරුදු 6කට හිරේ ඇමරිකාවේ. එහෙම කරපු මිනිහා දැන් ඇවිල්ලා කියනවා එහෙම රටේ ජනතාවගේ මුදල් විනාශ කරපු මිනිහා ඇවිල්ලා කියනවා කෝටි 6000 පාඩුනාලු පහුගිය දවස් 3 රට වහපු හින්දා. දැන් මේකට තේරෙන්නේ නැහැ. මේ නරුමයා හිටවල පස් ගන්න ඕනේ උන් නරුමයාට තේරෙන්නේ රට වහලා තිබ්බ හින්දා කොතරම් මනුස්ස ජීවිත මේ රටේ මනුස්ස ජීවිත ගණනක් ඉතුරු වුණාද රැක ගන්න පුළුවන් වුණාද මේ රෝගය ව්‍යාප්ත වෙන එක වළක්ව ගන්න පුළුවන් වුණාද කියලා ඊට පස්සේ මේ මිනිහා අන්තිමේදී කියනවා බලන්න ඕනේ ඒක එහෙම මිනිහා කියනවා ඊට පස්සේ මතක තියාගන්න රට වහන එක නෙමෙයි වැඩේ අපි රට වහන්න ඕනේ නෑ රට වහන්න බෑ ජනතාවගේ කට වහ ගන්න කියනවා කොහොමද කතාව රට වහන්න බෑ ජනතාවගේ කට වහන්න කියනවා ඒ කියන්නේ මුන්ට මිනිස්සු කට වහගෙන ඉන්න ඕනේ මුන් හතර වරන් ගහලා හොරකම් කරනකම් ඒකනේ මුන් කියන්නේ අපි හොරකම් කරනවා අපි සල්ලි හම්බ කරනවා තොපි කට වහන් හිටහන් මේ කියන්නේ ඒක රට වහන්න බෑ ජනතාවගේ කට වහන්න කියනවා මේ මාධ්‍යවල පළවෙනි ඊයේ මාධ්‍යවල පළවෙනි. ඒතර මෙහෙම එවුන් තමයි මෙන්න මේ විදිහේ වැඩක් තමයි. දැන් මේ කොරෝනාවෙන් කරන වැඩේම වගේ එකක් තමයි. කොරෝනාවෙන් ඉස්සරහට දාලා මේ පෝට් සිටි ආර්ථික කොමිසම ගේන්න යන වැඩේ. ආර්ථික කොමිසම ගේන්න යන වැඩේ. ඒ නිසා අපි විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ. විපක්ෂයේ භූමිකාවක් තිබෙනවා. මේ වෙනස් කරන්න කියන හැම වගන්තියක් ගැනම ඉල්ලන්න විවාදයක්. හැම වගන්තියක් ගැනම ඉල්ලන්න පාර්ලිමේන්තුවේ ඡන්දයක්. අපිට බලන්න ඕනේ කවුද මේවට අත උස්සන්නේ? ප්‍රජානීති හදන්න කවුද අත උස්සන එක? කවුද මේවට එකඟ වෙන්නේ? අපිට බලන්න ඕනේ කවුද මේකට අත උස්සන්නේ? ඊළඟ වැඩේ තමයි අපි කියන්නේ දැන් මේක දැන් අධිකරණය කිව්වට පස්සේ අඩියක් පස්සට අරගෙන මේගොල්ලෝ ඊළඟට මේකට කරන්නේ මොකද්ද? තියෙන බරපතලම සැකය තමයි කොලේ වහලා කොමිසම් අවස්ථාවලදී මේවා රිංගවයිද කියන එක. මොකද ඒ අත්දැකීම මේ රටේ තියෙනවා. අධිකරණය කිව්වහම ගරු අධිකරණය කිව්වහම මේවා වෙනස් කරන්න ඕනේ කියලා ඊට පස්සේ ඔව් අපි එකඟ වුණායි කියලා ඊට පස්සේ පස්සදොරෙන් ඇවිල්ලා කොලේ වහලා කොමිසම් අවස්ථාවේදී මේවා ඇතුල් කරනවා. කොමිසම් අවස්ථාවේදී ඇතුල් කරාට පස්සේ මේවා අධිකරණයෙන් ප්‍රශ්න කරන්න බෑ. මේක තමයි අපේ ඉතිහාසය. මේ වගේ ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා අපි කියන්නේ කොලේ වහලා මේ කරන්නේ නිකන් ගිවිසුමක් ගහන එක විතරක් නෙමෙයි. නිකන් ආර්ථික ගිවිසුමක් නෙමෙයි. අපි දිගින් දිගටම කිව්වා මේ රටේ ආර්ථිකය මොකද්ද මේ ආර්ථික අපි දැක්කා ඊයේ අර ආණ්ඩුවේ සංවිධායක කියන මිනිහා ඇවිල්ලා කියනවා අනේ අපි දැන් මේක කොහොම හරි කරනවා අධිකරණය කියන විදියට මේක කටයුතු කරලා අපේ ආර්ථිකය අපි ආරක්ෂා කරන්න ආර්ථිකය ගොඩ ගන්න මොන ආර්ථිකයක්ද මේකෙන් තියෙන්නේ මොන ආර්ථිකයක්ද මේකෙන් තියෙන්නේ කළු ආර්ථිකයක් මේ හදන්න යන්නේ කළු ආර්ථිකයක් දැන් මේ වගේ වරාය නගරයක නිෂ්පාදනයන් වෙන්නේ නැහැ මේ වගේ වරායක නගරයක ඉන්ඩස්ට්‍රියල් නැහැ කර්මාන්ත නැහැ මේවාෙන් තියෙන්නේ මූල්‍ය වැඩ ෆයිනෑන්ස් බිස්නස් මොනවද ෆයිනෑන්ස් බිස්නස් කියන්නේ මේ මූල්‍ය ගනුදෙනු කියන්නේ මොනවද මේවාෙන් කියන්නේ කළු සල්ලි සුදු කරන මේ ලොන්ඩ්‍රියක් හදන්න යන්නේ කළු සල්ලි සුදු කරන ලොන්ඩ්‍රියක් එක්ක ආයුධ ජාවාරම් කරන හබ් එකක් ඊට පස්සේ ගණිකා මධ්‍යස්ථාන බවට පත් වෙන්න කැසිනෝ මධ්‍යස්ථාන බවට පත් වෙන්න බෙටින් සෙන්ටර් බවට පත් වෙන්න මේවා මේ චිකාගෝ ස්වරූපයේ වැඩ ලාස් වේගාස් වල කරන වැඩ. ඒතර මේ සල්ලි හම්බ කරන්න යන්නේ අපිට රස්සාවල් ගන්න පුළුවන්ලු. කාටද රස්සාවල් හම්බ වෙන්නේ? හම්බ වෙයි රස්සාවල්. අපේ ගම්වල ඉන්න තරුණියන්ට අපේ තරුණියන්ට හම්බ වෙයි ලෝකේ පළවෙනි රස්සාව කරන්න ඕකේ. ලෝකේ පළවෙනි රස්සාව කරන්න හම්බුවේ අපේ තරුණියන්ට. අපේ තරුණයන්ට අර බැටින් සෙන්ටර් වල ඒජන්ට්ලා වගේ උන්ගේ කුස්සි පල්ලවල් වල වැඩ කරන්න අවස්ථාව ලැබෙයි. උන්ගේ තියෙන ඔක්කොම මස්ත බාල්දු වැඩ කරන්න උන්ගේ නිකන් කම්කරු අන්නේ කම්කරු නීති නොසලකා හරිමින් කටයුතු කරන්න යන්නේ. කම්කරු නීති නෑ.
ඒ කම්කරු නීති වෙනකොට මුන් ප්‍රජා නීති වගේක් ගෙනල්ලා ඒ ප්‍රජා නීති උල්ලංඝනය කරයි කියලා ඒවට දඬුවම් දෙන්න පුළුවන්. ඔය චීනේ තියෙන වහල් ක්‍රමය. ඔය චීනේ කර්මාන්ත ශාලා පාලනය කරන්නේ අන්නේ වගේ වහල් ක්‍රමයකින්. අන්නේ වහල් ස්වරූපේ වහල් ස්වරූපේ වෙනම චීන පාලනයකට අවශ්‍ය කරන නීති රීති මේ හදන්න යන්නේ. ඒ නිසායි අපි කියන්නේ මේක අතිශය භයානකයි. අපි අන්තිමට කොටියාගෙන් මේක කොටියාව එලවලා දාලා පැන්ඩෙක් අරගෙන හරියන්නේ නැහැ. කොටියාව එලවලා දාලා මේක පැන්ඩට දීලා හරියන්නේ නැහැ. ඒ නිසා මේක තමුන්නැහැලගේ අම්මගේ තාත්තගේ බූදලේ නෙමෙයි. අපි ජනාධිපතිවරයාට ලේකම්වරයාට කියන්නේ මේ රාජපක්ෂලාගේ බූදලේ නෙමෙයි, තමුන්ගේ සාක්කුවෙන් දෙන ඒවා නෙමෙයි, තමුන්ගේ ගෙවල් වලින් කෑලි දෙන්නේ නැහැ මේකේ. තමුන්ගේ ගෙවල් වල කෑලි නෙමෙයි, මේක රටේ ජනතාවගේ. තමුන්නැහැලට මොකක් හරි වුණොත් රෑ බලද්දි උදේ වෙනකොට තමුන්නැහැල වෙන රටක, රෑ බලද්දි උදේ වෙනකොට ඇමරිකාවේ ආර්ථිකය හදන්න කියලා පොස්තාර්ලා මොකද කරේ? රෑ බලනකොට රෑ ගෙදර ඉන්න එක උදේ වෙනකොට ඇමරිකාවේ. ඒ නිසා මොකක් හරි වුණොත් එහෙම තමුන්නැහැල යනවා. හැබැයි මේ රටේ මිනිස්සු ජීවත් වෙන එක, මේ රටේ ජීවත් වෙනු මැරෙන්නේ මේකේ. මේකේ මැරෙන්නේ අපි. අපි මැරෙන්නේ උන්ට මේකේ රටක් තියෙන්න ඕනේ. මේක අපේ රට, අපේ භූමිය. ඒ නිසායි අපි කියන්නේ මේකට ඉඩ දෙන්න එපා. මේකට ඉඩ දෙන්න එපා. නැවතත් ඉල්ලනවා. ඔය ජනතා නියෝජිතයෝ කියන මිනිස්සුන්ගෙන් ඉල්ලනවා. වීරවංශ මහත්තයලා වගේ අය, වාසුදේව නානායක්කාරලා වගේ අය මේ දේශප්‍රේමය ගැන කතා කරපු වාමහංශිකයන්ගෙන් අහන්නේ මතක තියාගන්න කොහොමද අපි නිදහස් වෙළඳ කලාපය පිළිබඳ පනත ගේනකොට පාරට බැහැලා කෑ ගහපු වාමාංශික සම්ප්‍රදායක් තියෙන්නේ. ඒ සම්ප්‍රදාය නිසා බලපෑම් කරලා නිදහස් වෙළඳ කලාපයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒ වගේම අමාත්‍යවරයා වග කියන ආයතනයක් බවට පත් කළා. ඒ වගේ අඩුම තරමෙන් මේක ආර්ථිකය ගැන නම් කතා කරන්නේ, ආර්ථිකය දියුණු කරන්න නම් කතා කරන්නේ. එහෙමනම් මේක කරන්න ඕනේ පාර්ලිමේන්තුවෙන් පත් කරන කමිටුවක් හරහා. ඒකට විපක්ෂ නායක වෙන්න පුළුවන්, ආණ්ඩු ඒ වගේම පක්ෂයේ නායකයන් ඉන්න ජනතා විමුක්ති පෙරමුණ, ඒ වගේම සමගි ජන බලවේගය වෙන්න පුළුවන්. එතකොට අනිත් දේශපාලන පක්ෂ නියෝජනය කරන, ආණ්ඩුව නියෝජනය කරන, ආණ්ඩුව ඇමතිවරුන් නියෝජනය කරන ඉහළ කමිටුවක් හරහා පත් කරන කොමිටියක් බවට මේක පත් කරන්න ඕනේ. එහෙම කොමිටියක් බවට පත් කළා ආර්ථිකය ගැන පමණක් කතා කරන කමිටුවක් බවට පත් කරන්න. එහෙම නැතුව මේක සියලු නීති නොසලකා හරින සියලු නීති නොසලකා හරින මේක ඊළමක් බවට පත් කරන්න ඉඩ දෙන්න එපා. අපි සියලුම පාර්ලිමේන්තුවේ සියලුම නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිනවා මේකට අත උස්සලා මහත්තයෝ, මේකට අත උස්සනවට වඩා හොඳයි ඔය අත කපලා දාන එක. ඔය අත කපලා දාන කීට වඩා හොඳයි මේකට අත උස්සනවට වඩා. ඒ නිසා මේක බරපතල රටේ විනාශය කරාගෙන යන බරපතල පනතක්. මේක ජාතික වශයෙන් විතරක් නෙමෙයි, දේශීය නෙමෙයි, විදේශීය වශයෙන්, විදේශීය සම්බන්ධතාවලට බලපානවා. අපි මේ රටේ අපි මේ පනතත් එක්ක අපි අනවශ්‍ය විදිහට ජාත්‍යන්තර ගැටුම් වලට මැදිහත් වෙනවා. බලවතුන්ගේ ගැටුම් වලට මැදිහත් වෙනවා. අපේ කෑල්ලක්, අපේ ස්වාධීන නිකන් අපිට අයිති නැති චීනයට අයිති ස්වාධීන දූපතක් තියෙනවා කියන්නේ එක පැත්තකින් ඉන්දියාවේ ඉන්නවා, අනෙක් පැත්තෙන් පැසිෆික් සාගරයේ රටවල් ඉන්නවා, අනෙක් පැත්තෙන් තවත් මහ බලවතුන් ඉන්නවා. බලවතුන්ගේ ගැටුමක කොටස්කරුවන් බවට අපිපත් වෙනවා. අනික් පැත්තෙන් මේක ඇතුළු වෙන ක්‍රියාකාරීත්වය අපි දන්නේ නැහැ. මේ ක්‍රියාකාරීත්වය කොහොමද රටේ දේශපාලනයට බලපාන්නේ? අපි දන්නේ නැහැ මොන කුමන්ත්‍රණ වෙයිද? බුරුමේ සිදුවන කුමන්ත්‍රණ අපි දන්නවා. කොහොමද චීනය මැදිහත් වෙලා කරපු දේවල්. ඒ නිසා එවැනි කුමන්ත්‍රණ, එවැනි මිලිටරි ස්වරූපයේ කුමන්ත්‍රණ වෙයිද කියන බරපතල සැකයක් තියෙනවා. ඒක ඇතුළට ගියාට පස්සේ ඒකේ සිදුවන දේවල් පිළිබඳව වගකීමක් දරන්නේ නැහැ කවුරුත්. පාර්ලිමේන්තුවට වග කියන්නේ නැහැ කවුරුත්. එතකොට ඒක රටේ නීතියට වග කියන්නේ නැති වුනහම මේක බරපතල තත්වයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි කියන්නේ වහාම මේ පනත පරාජය කිරීම සඳහා මේ රටේ ව්‍යවස්ථාදායකය කටයුතු කළ යුතුයි. ස්තුතියි. DMD අබේරත්න, ආණ්ඩුවේ කම්කරු සම්මේලනයේ සභාපති, එක්සත් වාමාන්තික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික. වරාය නගරය ඉදිකිරීමේ මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මං හිතන්නේ නිදහස ලැබුවට පස්සේ ඉදිරිපත් කරන ඒ පනත් බලනකොට මේ ඉදිරිපත් කරන වරාය නගරය පිළිබඳව ඉදිරිපත් කරපු පනත
කුපාඩි ආකාරයට ඉදිරිපත් කරපු පනතක්. මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකොට න්‍යාය පුස්තිකයට ඇතුළු කරනකොට මේ රටේ දේශපාලන පක්ෂ වලට බෞද්ධ සංවිධාන වලට වෘත්තීය සමිති ව්‍යාපාරයට මේ පනතට විරුද්ධව අධිකරණයට යන්න එක දවසයි ඉතුරු කෙරුවේ. ඒ දවස විතරයි තිබුණේ මේ පනතට විරුද්ධව කරුණු ඉදිරිපත් කරන්න අධිකරණයේ ඉදිරියේ. අප්‍රේල් මාසේ 13 14 නිවාඩු දවස් දෙක තියෙනකොට 12 වෙනිදා තව නිවාඩුවක් දුන්නා. කවුද 12 වෙනිදා නිවාඩුවක් කිල්ලුවේ? කුපාඩි ආකාරයට තමයි 12 වෙනිදා නිවාඩුවක් ඇති කළා. මේ පනත පාර්ලිමේන්තුවට මේ පනත අධිකරණයට ඉදිරිපත් කරන කාල සීමාව අඩු කෙරුවා. එතකොට එක දවසෙන් තමයි මේ අධිකරණයේ ඉදිරියේ මේ රටේ ජනතාවට මේ පනතට විරුද්ධව කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණේ. ඒ අනුව ඒ පනතට ඒ ඉදිරිපත් කරපු කරුණු අනුව අද ඒ පනතේ 140කට වැඩි කොටසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව තමයි කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙමනම් මේගොල්ලෝ මේ පනත කවුරු ක්‍රියාත්මක කෙරුවද කවුරු සකස් කෙරුවද මේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ඉදිරිපත් කරපු එක පිළිබඳව අධිකරණ තීන්දුවෙන් අපිට පැහැදිලි වෙනවා. ඒ නිසා අපි කියනවා මේ පනත පිළිබඳව මේ රටේ ජනතාවට වැඩ කරන කම්කරු පන්තියට මේකට විරුද්ධව කතා කරන්න ඉඩක් ලබා දීලා නැහැ. දැන් කොවිඩ් ප්‍රශ්නය නිසා අද කාටවත් පාරට බයින්න බෑ. ඒ කොවිඩ් ප්‍රශ්නය මුල් කරගෙන කිසිම කෙනෙකුට පාරට බයින්න බැරි අවස්ථාවක අද හෙට පාර්ලිමේන්තුවේ මේ පනත සම්මත කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. අපි කියනවා කුපාඩි ආකාරයට තමයි මේ පනත අනුමත කරන්න සූදානම් වෙන්නේ. අපි ජනතාවට කිව්වා මේගොල්ලන්ට බලය ලබා දුන්නොත් මොකද්ද වෙන්නේ කියලා අපි කිව්වා. ලක්ෂ 69ක් ඡන්දය දෙනකොට ජනාධිපති පත් කරන්න අපි කිව්වා ඒකාධිපතියෙක් තමයි බී කරන්න කියලා. ඒ මතිවට 3න් 2ක් දුන්නා. 20 වෙනි සංශෝධනයත් ගෙනාවා. දැන් මොකද වුනේ? දැන් ජනතාවට කතා කරන්නේ ඉඩ දෙන්නේ නැහැ. ජනතාවගේ හඬ නගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඒකාධිපති තත්වයට පත් වෙලා අද වරාය නගරය පාර්ලිමේන්තුවට ඒ පනත ගෙනල්ලා අද සම්මත කරගන්න උත්සාහ කරනවා. අපි කියනවා මේ කරන වැඩේ නතර කරන්න ඕනේ. වමේ නායකයෝ හිටියා මේ රටේ ශ්‍රේෂ්ඨ නායකයෝ. අන්නම් පෙරලා කොල්ලින් ආර්ථ සිල්ලා ලෙස්ලි ගුණවර්ධනලා. අද එවැනි නායකයෝ නෑ රටේ. අද වමේ නායකයෝ අද මේ පනතට විරුද්ධව ඡන්දය දෙන්නේ නෑ. ආණ්ඩුවත් සමග මේ පනතට සහයෝගය දෙන්න තමයි කොමියුනිස්ට් කාරයෝ සම සමාජකාරයෝ අද සූදානම් වෙලා තියෙන්නේ. වාසුදේවලා අපි දන්නවා මොනවද වීරයෝ වගේ කතා කරුවේ. ඔය වමේ කියන නායකයෝ කම්කරු නායකයෝ අද මේ රටේ කම්කරු පන්තියක් පාවලා දීලා මේ රටේ ජනතාව පාවලා දෙන වමේ නායකයෝ ද්‍රෝහියෝ ඇඟට අපි මේ අවස්ථාවේදී අපි කියනවා ඔවුන්ට කොන්දක් තියෙනවා නම් එදා අන්නම් සහෝදරයලා එදා කොල්ලින් සහෝදරයලා පාර්ලිමේන්තුවේ අනපනත් කොච්චර මූණ දීලා තියනවද පනත් වලට ඒවට මූණ දීලා එඩිතරව වමේ ප්‍රතිපත්තිය ආරක්ෂා කරලා තියෙනවා. අද තිස්ස විතරලා අද කතා කරන්න බෑ. අද තිස්ස විතරලා කොමියුනිස්ට් පක්ෂය වාසුදේවලා වරායි නගරයේ ලබා දීමේ ඒ පනතට ඔවුන් අද පක්ෂයි. ඔවුන් පක්ෂයි. එහෙනම් අද ආණ්ඩුව තුළ ඉන්න දේශපාලන පක්ෂ එකතු වෙලා ඉන්න ඔවුන් සියලු දෙනාම මේ වරාය නගරය ඒ ඉදිකිරීමේ පනතට සම්පූර්ණ සහයෝගය දෙනවා. අපි කියනවා මේ රටේ ජනතාවට උපලාගෙන් බලය අරගෙන මේගොල්ලෝ චීනුන්ට මේ රට පාවා දෙන ද්‍රෝහී අයිතියට තමයි අපි සලකන්නේ. දකුණෙන් ඇවිල්ලා
මේ නායකයෝ අද චීනුන්ට වරාය නගරය කොලනියක් ඇටියට අද පාවලා දෙන්න දැන් කටයුතු කළා විතරයි. අපි කියනවා මේකද වම කියන්නේ මේකද මැදමාවද කියන්නේ. කුපාඩි වැඩ කරන්න එපා. මේ රටේ කෑල්ලක් වෙනම රාජ්‍යයක් බවට පත් කරන්න මේ උදවිය කටයුතු කරන්නේ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ පනත පිළිබඳව සම්මත කරගනි. නමුත් අනාගතයේදී අපිට ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙනවා. මේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට මොනවද වෙන්නේ කියලා අපිට කියන්න බෑ. ඔවුන්ට රස්සාවල් දෙනවයි කියලා ඔවුන් අතරමං කරනවා. ආණ්ඩුවේ උදවිය අද ලක්ෂ ගණන් රැකියාවල් ලැබෙනවා කියලා බොරු ප්‍රචාරය යවනවා. අපි කියනවා රස්සාවල් නෙමේ. අපේ කොල්ල ටික බේරගන්න අපිට හැකියාවක් ලැබුණොත් ඒක තමයි අපිට වටින්නේ. ඒ නිසා අවුරුදු 5කට බලයට පත් වෙලා ජනාධිපති අවුරුදු 5කට පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ උදවිය අවුරුදු 5ට සීමා වෙන උදවිය චීන්නු යන්නේ නැහැ ඒගොල්ලෝ ගියාට. ජනාධිපතියයි පාර්ලිමේන්තුවේ මැති අමාත්‍යගොල්ලෝ යයි. ඒ ආණ්ඩුව ගියාට චීන්නු ඉන්නවා. ඒ නිසා අපිට මේ රටේ ජනතාවට විශාල ලෙස මූණ දෙන්න සිද්ධ වෙනවා චීන්නු සමග. චීන්නු සමග අපිට විශාල අරගලයක් කරන්න සිද්ධ වෙනවා ඉදිරි අනාගතයේදී. ඒ නිසා අපි කියනවා වමේ පක්ෂවලට තමුසලගේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න පුළුවන් නම් වමේ කියා ගන්න ඒ ප්‍රතිපත්ති වලට තමුසලා ගිහිල්ලා මේ වාමාන්තික ව්‍යාපාරය පාවා දෙන්න එපා. පාවා දෙන්න එපා. අපි කියන්නේ සම සමාජ කොමියුනිස්ට් වාසුදේවලට තමුසලා කොණ්ඩේ කෙලින් තියාගෙන මේ පනතට විරුද්ධව කතා කළා. මේ පනතට විරුද්ධව ඡන්දය දෙන්න. නැත්තම් තමුසලා කරන්නේ මේ පනතට සහයෝගය දීලා මේ රටේ වමේ ව්‍යාපාරය සම්පූර්ණයෙන් පාවා දීමක් තමයි කරන්නේ. අපේ නායකින්ට ශ්‍රේෂ්ඨ නායකින්ට අන්නම්ලා කොල්ලින්ලා ඒ ශ්‍රේෂ්ඨ නායකින්ට කරන නිග්‍රහයක් ඔවුන්ට කරන ලොකුම ඔවුන් ගෙන ආපු ඒ වාමාන්තික ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න මේ අද ඉන්න සම සමාජ කොමියුනිස්ට් ඒ පක්ෂ සූදානම් වෙනවා. අපි කියන්නේ උන් කවදත් පාවා දෙන ද්‍රෝහී කියන එක සඳහන් කරනවා.